ජේසු පිටයි. අද දවසේ අපි කතා කරන්න යනවා 10 වෙනි ශ්‍රේණියේ 8 වෙනි පාඩම. මොකක්ද 8 වෙනි පාඩම? දේව කැඳවීමට ප්‍රතිචාර දක්වමු. මේ පාඩමේ දේව කැඳවීමට යේසුස් වහන්සේගේ කැඳවීමට ප්‍රතිචාර දැක්වූ ගෝලයින් ගැන කතා කරන්න යනවා. ඒ කියන්නේ මුල් ගෝලයෝ කැඳවීම. ඊට පස්සේ මේ පාඩමේ දෙවෙනි තේමාව දෙවෙනි කොටස අපි කතා කරන්න යනවා ගෝලයින් අතරින් ප්‍රේරිතයින්ව තෝරාපත් කර ගැනීම. තුන්වෙනි කොටස තමයි මේ පාඩමේ තියෙන 12 දෙනාව යේසුස් වහන්සේ සේවය සඳහා පිටත් කර හැරීම. අංක 4 මේ පාඩමේ අපි කතා කරන්න යනවා 70 දෙනාව ධර්ම දූත මෙහෙය සඳහා පිටත් කර හැරීම. පැහැදිලි අපි දැන් කොහෙද මේ පිටත් වෙලා යන්නේ කියලා. යේසුස් වහන්සේගේ සේවය තුළ සේවයේ සුවිශේෂී මන් සම්දිස්ථානයක් විදියට මේ ගෝලයින්ම ප්‍රේරිතයින්ව තෝරා ගැනීම සහ පත් කිරීම කියන කාරණාව බයිබලයේ කතා කරනවා. පළවෙනි කාරණාව තමයි දරුවනේ මුල් ගෝලයෝ කැඳවීම නිසා යේසුස් වහන්සේගේ සේවය පුළුල් වුණා. දැන් යේසුස් වහන්සේ දේව රාජ්‍ය පතල කිරීමට යන ගමනේ සේවය පුළුල් වුණා. උන්වහන්සේගේ වචනය අසමින් සිටිය අය. උන්වහන්සේ අනුව ගිය අය. උන්වහන්සේ සමග ගැවසමින් සිටිය අය. උන්වහන්සේත් එක්ක ඒකාබද්ධව ගමන් කරපු අයව. උන්වහන්සේගේ ශ්‍රාවකයෝ ලෙස උන්වහන්සේගේ ශ්‍රාවකත්වයේ තුල උන්වහන්සේ සමග ගැවසුණා. ඒ අතරින් 12 දෙනෙක්ව තෝරලා යේසුස් වහන්සේ ප්‍රේරිතයින් බවට පත් කරා. ඔබේ කාරණාව හොඳට දන්නවා. අපි අද දවසේ ඉගෙන ගන්නටත් යනවා. ඉස්සෙල්ලාම අපි එමු අපගේ පළවෙනි පාඩමේ පළවෙනි කොටසට. මොකක්ද මේ යේසුස් වහන්සේ කරන්නේ? කොහෙද මේ සිද්ධිය වෙන්නේ? යේසුස් වහන්සේ ගලිලේ ගෙනසරෙත් විල ළඟ මසුන් අල්ලමින් සිටි. මසුන් අල්ලලා කිසිවක් නොලද සිටි පේදුරුලට කතා කරනවා. මොකකටද? අපි යනවා බයිබලයට. දිනක් උන්වහන්සේ මේක සඳහන් වන්නේ ලූක් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට. දිනක් උන්වහන්සේ ගෙනසරෙත් විල අසල සිටියදී සමූහය දෙවියන් වහන්සේගේ දහම් පණිවිඩය අසන පිණිස උන්වහන්සේ වටා තෙරපි සිටිය. විල අයිනේ ඔරු දෙකක් තිබෙන උන්වහන්සේ දුටුසේක. දීවරයෝ ඒවයින් බැසවිත් දැල් සෝදමින් සිටියහ. බැහැලා ඇවිල්ලා දැල් හොද හිටියේ. උන්වහන්සේ ඒ ඔරුවලින් එකක් වූ සීමොන්ගේ ඔරුවට නැගී. ඒ වෙරළෙන් මදක් ඈතට දියත් කරන්ට ගියා. එහි වැඩහිඳ සමූහයට අනුශාසනා කළසේක. දැන් 4 වෙනි පදයේ සිට තමයි දරුවනේ ප්‍රථම ශ්‍රාවකයන්ව කැඳවන්න යේසුස් වහන්සේ ආමන්ත්‍රණය කරන්නට යන්නේ ඔවුන්ටම. සීමෝන්ට කතා කොට මසුන් අල්ලන පිණිස දියඹට ගොස් දැල් හෙලන්න. පළවෙනි කාරණා. කවුද කිව්වේ? කාටද කිව්වේ? යේසුස් වහන්සේ කිව්වේ කාටද කිව්වේ? සීමෝන් පේදුරුලට. මෙන්න බලන්න. එක සැරේ කීකරුණා පේදුරු. කොහොමද වචන වලින් කියන්නේ? ස්වාමිනී, රෑ මුළුල්ලේ වෙහෙස වූ නමුත් අපි කිසිවක් නොලදිමු. ඒත් ඔබ කියන සේක් නම් දැල් හෙළමි කිය. කිසිවක් ලැබුන්නේ නැහැ. ඒත් ඔබ වහන්සේ කියන සේක් නම් දැල් හෙළමි. දැන් ඔබ දන්නවා
තිබේරියස් මුහුද කියලා කියන්නේ. ගලිලේ මුහුද කියලා කියන්නේ. ගෙනසෙරෙත් විල කියලා කියන්නේ මේ නාමයන් තුනෙන්ම අපි හඳුන්වන්නේ එකම ස්ථානයක්. නැත්නම් එක එක තැන්වල එක එක නාමයක් තියෙනකොට ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දැන් තිබේරියස් මුහුද අසලදී තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. ගෙනසෙරෙත් විල දැල් හොදමින් සිටිනවා. එකපාරටම කිසිවක් ලැබුණ නැහැ. ඒ තුමාසේ කියනසේක් නම් දැල් හෙළමි. ඔන්න. මොකද සිද්ධ වුනේ? මසුන් රාශියක් ලැබුණා. මොකද දරුවනේ ඒකේ අර්ථකථනය වෙන්නේ? යේසුස් වහන්සේගේ අනට කීකරු වීම තුළ යේසුස් වහන්සේගේ සුද්ධවන්තකමයි බලයයි අත්දැක්ක ගෝලයෝ. ඊට පස්සේ පේතුරු මොකද වුනේ? පේතුරු 8 වෙනි පදයේ කියනවා යේසුස් වහන්සේගේ පාමුල දනින් වැටි ස්වාමිනී මා වෙතින් ඉවත්වමනව මම පෞකාර මිනිසෙකයි කීය. මෙන්න වැඳ වැටි මොකක්ද ඒකේ අර්ථකථනය වෙන්නේ? තමාගේ පාපී ස්වභාවය සීමොන් පේදුරු තේරුම් ගත්තා කියන කතාව. තුන්වෙනි කාරණාව. ඒ පාපී ස්වභාවයේ තේරුම් ගත් සීමොන්ට යේසුස් වහන්සේ අභියෝගයක් දෙන්න යනවා. මොකක්ද ඒ අභියෝගය? මෙතෙන් සිට ඔබ මිනිසුන් දිනනු ඇත. එහෙනම් පැහැදිලි උන්වහන්සේ ගැනට කීකරු වෙච්ච සීමෝන් පේදුරුට උන්වහන්සේ මහත් වූ බලය යේසුස් වහන්සේගේ මහත් වූ බලය වුණ අත්දැක්කා. කීකරු වීම කරුණු කොටගෙන. ඊට පස්සේ තමාගේ පාපී ස්වභාවය ඔහුම තේරුම් ගත්තා. වැඳ වැටි. තුන්වෙනි කාරණාව. ඒ නිසා ඔහුට දෙනවා අභියෝගයක්. මොකක්ද ඒ අභියෝගය? මෙතෙන් පටන් ඔබ මිනිසුන් දිනනු ඇත. මේ පාඩමේ පේතුරුගේ ප්‍රතිචාරය යේසුස් වහන්සේට දැක්වූ ප්‍රතිචාරය තුළින් ඔබට ගත හැකි පාඩම් 6ක් තියෙනවා. පළවෙනි එක ඕනෑම විටකදී කැඳවීම ලැබීම. දෙවෙනි කාරණාව කැඳවීමට නිසි ප්‍රතිචාර දැක්විය යුතු බව. තුන්වෙනි කාරණාව අත්දැකීම් සහිත දීවරෙක් වුණත් අපි කොයිතරම් දන්නවා කියලා අපි හිතුවත් පේදුරු මොකද වුනේ? කීකරු වුණා. අපි කොයිතරම් දේවල් දන්නවා වුණත් අපි දරුවනේ ඔයගලගේ ජීවිතේදී දෙවියන් වහන්සේට කීකරු වීම ඔබගේ ජීවිතයේ අංක 1 බවට පත් කරගන්න ඕනේ. එවිට මොකද වෙන්නේ? ආශිර්වාද ලැබෙනවා. කීකරු වෙච්ච නිසා තමයි මසුන් රාශියක් ලැබුණේ. ඒ නිසා ඔබ දෙවියන් වහන්සේට කීකරු වෙන්න මහත් ආශිර්වාදයක් ලබන පිණිස. 4. යේසුස් වහන්සේගේ සුද්ධවන්තකම බලය ඔවුන් අත්දැකීම. 5. තම පාපී ස්වභාවය, තමාගේ දුර්වලකම ඔහු තේරුම් ගැනීම. පේදුරුගේ ප්‍රතිචාරය තුළින් ඔබට ගන්න පුළුවන් ආදර්ශය. පාපී ස්වභාවයේ තේරුම් ගන්න, දුර්වල ස්වභාවයේ තේරුම් ගන්න. එහෙනම් පේදුරුගේ ප්‍රතිචාරය තුළින් ඔබ මොකද කරන්න ඕන? ඔබගේ දුර්වලකම තේරුම් ගන්න ඕන. යේසුස් වහන්සේගේ ඉදිරියේ. පේදුරු කීකරු වුණා. කීකරු වීම තමාගේ ජීවිතයේ වෙනසක් බවට, සේවයක් බවට අනුගත වීම. ඔබට ඒ පියවරම තමයි. දැන් මෙහෙම තමයි මුල් ගෝලය කැඳවීම අපිට දක්නට ලැබෙන්නේ. ඒ පාඩමේ අපි කතා කරන දෙවැනි කොටසට ඔබට අධ්‍යයනය කරන්න තියෙනවා. මෙන්න දෙවැනි කොටස. මේ යේසුස් වහන්සේ තෝරගත්තා වූ ප්‍රේරිතයන්ගේ නම්. කොහොමද මේ කවදද මේක වුනේ? දරුවනේ නිකන් යේසුස් වහන්සේ ප්‍රේරිතින් තෝරගත්තේ නැහැ. ලූක් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ තමයි මේ පිළිබඳව සඳහන් වෙන්නේ. ප්‍රේරිතයන් 12 දෙනා තෝරා ගැනීම.
තවදී දවස්වලදී උන්වහන්සේ යාඥා කරන පිණිස කන්දකට නැගී දෙවියන් වහන්සේට යාඥා කරමින් මුළු රැය ගෙවූසේක. 12 වෙනි පදේ හරිම වැදගත්. මුළු රැයම යේසුස් වහන්සේ යාඥා කරා. පහන් වූ කල උන්වහන්සේ ශ්‍රාවකයන් කැඳවා. ශ්‍රාවකයන් සියලු දෙනා කැඳවුවා. කැඳවලා ඔවුන් අතරින් 12 දෙනෙකු තෝරාගෙන ඔවුන්ට ප්‍රේරිතයෝ යැයි නම් කළා. ප්‍රේරිතයන් කියන්නේ කාටද? ප්‍රේරිතයන් කියන්නේ විශේෂ මෙහෙයක් සඳහා පුහුණු කර යවනු ලැබුවන්. විශේෂ මෙහෙයක් සඳහා පුහුණු කර යවනු ලැබුවන්. ඊට කලින් ඉගෙනුම් ආධාරකය දිහා බලන්න. මේ සම්පූර්ණයෙන්ම මේ යේසුස් වහන්සේ තෝරගත ගෝලයින් ගෙනම් ඊළඟට ඒගොල්ලන්ගේ තියෙනා එක එක සුවිශේෂීත්වයේ පාඩමේ කරුණු 12ම දීලා තියෙනවා. ඒ නිසා මේ 12ම ඒ ගෝලයින්ගේ විශේෂත්වයන් ඔබ හොඳින් අවබෝධ කරගෙන ඒ විශේෂ කරුණු වලට ඔබගේ අවධානය යොමු කරන්න කියලා මා පාඩම ගලාගෙන යනවා ඉදිරියට ගලාගෙන යනවා මේ මොහොතේ මම ඔබට අවධාරණයෙන් යුතුව කියා සිටිනවා. දැන් මම කතා කළා ගෝලයින් අතරින් ප්‍රේරිතින තෝරගත්තා. කොයිද සඳහන් වෙන්නේ? ලූක් 6 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ සිට 16 වෙනි පදයේ දක්වා. ඒක තමයි මේ සටහන තුලින් මම ඔබට ඉදිරිපත් කළේ. මම ඔබට බාර කළා ඒ කරුණු වශයෙන් ඊටාම සුවිශේෂීව අවධානය යොමු කරන්න කියලා. දැන් මම මෙහිදී කතා කරනවා ප්‍රේරිතයෙකු තෝරා ගැනීමදී යේසුස් වහන්සේ අනුගමනය කරපු සැලැස්මත් එහි සුවිශේෂකත්වයක්. මුළු රැයම උන්වහන්සේ දෙවියන් වහන්සේ සමග ගත කළා. උන්වහන්සේගේ මඟ පෙන්වීම හිව්වා. දෙවැනි කාරණාව සේවයේ පංගුකාරීත්වයට කැඳවීම සඳහා යේසුස් වහන්සේ බොහෝ සෙයින් දෙවියන් වහන්සේගෙන් විමසුවා. ප්‍රේරිතයෙකු වීමේදී තමාට අභියෝගාත්මක ගමනක් සඳහා තෝරාපත් කර ගැනීමේදී ඒ අභියෝගාත්මක ගමන යෑමට ගෝලයින්ව සැකසරුවම් කිරීම. දැන් අපි බලන්ට යනවා ප්‍රේරිතයින් ලෙස පත් කරපු මේගොල්ලන්ගේ සුවිශේෂීතාවයන් තියෙනවා. ප්‍රේරිතයන්ම යේසුස් වහන්සේ පත් කරේ මම කිව්ව ප්‍රේරිතයෙක් කියන්නේ නිකන් ගෝලෙක් නෙමෙයි. පුහුණු කරලා විශේෂ මෙහෙයක් සඳහා කැඳවලා පුහුණු කරලා තෝරාගෙන යවනු ලැබුවන්. ඉතින් මේ ප්‍රේරිතයන්ගේ පළවෙනි සුවිශේෂීත්වය තමයි දරුවනේ කරුණු 6ක් තියෙනවා. දෙවියන් වහන්සේ සමග යේසුස් වහන්සේ යාඥාවෙන් යුතුව මුළු රැයම දේව මඟ පෙන්වීම සොයලා තමයි මේ ප්‍රේරිතයින්ම උන්වහන්සේ නම් කරන ලද්දේ. දෙවෙනි කාරණාව සේවයේ පංගුකාරීත්වයට තමයි යේසුස් වහන්සේ මේ ප්‍රේරිතයින්ව කැඳවලා තියෙන්නේ. තුන්වෙනි කාරණාව මේ ප්‍රේරිතයින්ට අභියෝගාත්මක ගමනක් ඇති බව උන්වහන්සේ දන්නවා. උන්වහන්සේ ඒ බව ඔවුන්ට අවබෝධ කරලා දීලා තමයි තෝරලා ඔවුන්ව පත් කරේ. පත් කරලා ඔවුන්ව පුහුණු කරේ. ඒක විශේෂත්වයක් ප්‍රේරිතයින්ගේ. හතරවෙනි කාරණාව සියලුම ප්‍රේරිතයෝ දීවරයෝද? නෑ. යේසුස් වහන්සේ විවිධ පුද්ගලයන් තමාගේ ප්‍රේරිතයන් 12 දෙනා අතරට තෝරගත්තා. විවිධ වෘත්තකයින්ව තෝරගත්තා. දීවරයෝ ඉන්නවා, අය කැමියෝ ඉන්නවා. ඔවුන්ගේ පරිවර්තනයෙන් පස්සේ ඔවුන් යේසුස් වහන්සේගේ ප්‍රේරිත තනතුරට යේසුස් වහන්සේ තෝරගත්තා. ඒ විවිධ වෘත්තකයින් වල නිරත වෙච්ච අය. ඊළඟට විවිධ මතදැරුව අය හිටියා. එනිසා මේ යේසුස් වහන්සේගේ ප්‍රේරිතයින් අතර ඊටාම සුවිශේෂී
පුද්ගලයින්ව තමයි විවිධ පුද්ගලයින්ව තමයි යේසුස් වහන්සේ සේවය සඳහා තෝරා ගත්තේ. පස්වෙනි කාරණාව තරාතිරම්. සමාජයේ කොන් වෙච්ච අයත් හිටියා. සමාජයේ අඩු පිළිගැනීමක් ලක් වෙච්ච අයත් හිටියා. ඒ වගේම සමාජයේ පිළිගත් අයත් හිටියා. තරාතිරම නොබලා තමාගේ සේවය සඳහා යේසුස් වහන්සේ ප්‍රේරිතයින්ව තෝරා ගත්තා. දැන් මං කිව්වා ප්‍රේරිතය කියන්නේ සුවිශේෂී මෙහෙයන් සඳහා පුහුණු කර යවන ලැබුවන්. ඒතර පුහුණු කරනකොට ඒ අභියෝගවලට ජවයක් දුන්නා. ජවය දීලා පුහුණු කරලා තමයි යේසුස් වහන්සේ ඔවුන්ව පිටත් කර හැරියේ. ඉතින් මේ කාරණා හයම වැදගත් වෙනවා ප්‍රේරිතෙන් සතු ගුණාංග ප්‍රේරිතෙක්ව තෝරා ගැනීමේදී යේසුස් වහන්සේ අනුගමනය කරපු ක්‍රියාමාර්ග. දැන් අපි අපගේ පාඩමේ මම කොටස් 4කට බෙදලා තියෙනවා. දැන් කොටස් 2ක් නිමා කරලා තියෙනවා. තුන්වෙනි කොටසට තමයි දැන් අපි යන්නේ. 12 දෙනා. දැන් 12 දෙනාව ධර්මදූත චාරිකාවක් යවනවා. මේ 12 දෙනාට අපි දැනගන්න ඕනේ පැවරු කාර්යයන් වෙනම තියෙනවා. ඔබගේ පෙළ පොතේත් ඒක වෙනමම සටහන් වෙනවා. පැවරු කාර්යයන්. ඒ වගේම තමයි යෝන්ට දීපු විවිධ උපදේශ මාලාවකුත් තියෙනවා. මේ 12 දෙනාගේ ධර්මදූත චාරිකාවත් 70 දෙනාගේ ධර්මදූත චාරිකාවත් දරුවනේ මේ දීපු පැවරු කාර්යයන් වල පොඩි වෙනසක් තියෙනවා. ඒක ඊටාම හොඳින් ඔබ අවබෝධ කරගන්න කියලා මම මේ වෙලේ මතක් කරලා තියෙනවා. පැවරු කාර්යයන් මොනවද? 12 දෙනාගේ ධර්මදූත චාරිකාව. ඉස්සෙල්ලාම අපි බලන්න ඕනේ මේක කොහෙද සඳහන් වෙන්නේ කියලා. මේ බව සඳහන් වෙන්නේ ලූක් 9 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ සිට 6 වෙනි පදයේ දක්වා. 12 දෙනාගේ ධර්මදූත සේවාව. මෙන්න පවරපු කාර්යයන්. සියලු දුෂ්ටාත්මයන් කෙරේ දේව බලය. කොහෙද ඒ බව බයිබලයේ තියෙන්නේ? 9 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදේ. එකලොන් වහන්සේ ශ්‍රාවකීන් 12 දෙනා කැඳවා සියලු දුෂ්ටාත්මයන් කෙරෙහි බලය හා ආධිපත්‍යද මෙන්න සියලු දුෂ්ටාත්මයන් කෙරෙහි බලය හා ආධිපත්‍ය පැවරීම තමයි පළවෙනි කාර්යය 12 දෙනාට. දෙවෙනි කාර්යය බයිබලයෙන් අපි කියවලා බලමු. රෝග සුව කිරීමේ වරයද පවරා දී. එහෙනම් දෙවෙනි කාරණාව මොකද්ද? රෝග සුව කිරීමේ වරය දීලා තියෙනවා යේසුස් වහන්සේ. තුන්වෙනි කාරණාව දෙවෙනි පදේ තමයි 9 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදේ තමයි මේ තුන්වෙනි කාරණාව සඳහන් වෙන්නේ. දෙවියන් වහන්සේගේ රාජ්‍ය ප්‍රකාශ කරන පිණිසත් දේව රාජ්‍ය ප්‍රකාශ කිරීමද කියලා මම සටහන් කරලා තියෙන එක. එහෙනම් කාර්යයන් තුනයි. පළවෙනි එක මොකද්ද? සියලු දුෂ්ටාත්මයන් දුරු කිරීමේ බලය දීලා තියෙනවා. දෙවෙනි කාරණාව තමයි රෝග සුව කිරීමේ වරය දීලා තියෙනවා. තුන්වෙනි කාරණාව තමයි දේව රාජ්‍ය ප්‍රකාශ කිරීමේ ආධිපත්‍ය ඕන්ට පවරා දීලා තියෙනවා. දැන් මේගොල්ලෝ යන්නේ මේ 12 දෙනාව ප්‍රේරිතයින් 12 දෙනාව මං කියන්නේ ධර්මදූත චාරිකාවක යවනවා කියලා ධර්මදූත සේවාවක. දැන් යේසුස් වහන්සේ දීලා තියෙන කිසියම් උපදේශ මාලාවක්. දැන් ඕගොල්ලොත් පාසල් වලින් යනවනේ විවිධ අධ්‍යාපන චාරිකා. ඔබගේ ගුරු මහත්මීනුත් ඔබට උපදේශ මාලාවක් දෙනවා. දැන් යේසුස් වහන්සේ පුහුණු කරලා තෝරලා පුහුණු කරලා යවන්නව මේ ධර්මදූත චාරිකාවේ මොනවද දීලා තියෙන උපදේශ? පළවෙනි එක අපි බයිබලයේ තියෙනවා 3 වෙනි පදේ 9 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ තවදුන් වහන්සේ ඔවුන්ට කතා කොට චාරිකාව සඳහා කිසිවක් නොගන්න මෙන්න මායි බව සටහන් කරලා තියෙනවා කිසිවක් රැගෙන නොයන්න බයිබලයේ තියෙනවා
සැරයටියක්වත් මල්ලක්වත් පාවහන්වත් රොටිවත් මිල මුදල්වත් කමිස දෙකක්වත් රැගෙන නොයන්න. කිසිවක් රැගෙන නොයන්න මල්ලක්වත් මිල මුදල්වත් සැරයටියක්වත් රොටිවත් කමිස දෙකක්වත් රැගෙන නොයන්න. ඔබ යම් කිසි නිවසකට පිවිසි කල එතනින් පිටත්ව යනතුරු එහිම නැවතී සිටින්න. මම මේ කාරණාව දක්වලා තියෙනවා යමෙකු සුබ අස්න පිළිගත්තොත් ඔවුන් සමග නතරව සිටින්න කියන කාරණාවෙදී. ඒ කියන්නේ යේසුස් වහන්සේ දුන්නා. ඔවුන්ට පිළිපැදීමට යේසුස් වහන්සේ ඔවුන් දැනුවත් කරලා තිබ්බා. ඔවුන් කවුරු හරි පිළිගත්තොත් ඒ ගෙදර නැවතී සිටින්න. පස්වෙනි පදේ ඔබ නොපිළගන්නා යම් පමණ දෙනෙක් ඇද්ද? දැන් සුභාරංචි අපි ප්‍රකාශ කරගෙන යනකොට සමහරෙක් පිළිගන්නවා. සමහරෙක් පිළිගන්නේ නැහැ. නොපිළගන්නා අය පිළිබඳව මොකද දේ වචනේ කියලා තියෙන්නේ? ඒ නුවරින් නික්ම යන කල ඔවුන්ට විරුද්ධව සාක්ෂියක් වන පිණිස ඔබේ පාදයට තිබෙන දූලි ගසා දමන්නේ වදාළසේක. බලන්න මේ කාරණාව. ඔබව නොපිළගත්තොත් යමෙකු ඔබ නොපිළගන්නා යමෙකු වේද ඔවුන්ට විරුද්ධව සාක්ෂියක් වන පිණිස ඔවුන්ගේ පාදවල දූලි ගසා දමන්න. එහෙමනම් පැවරු කාර්යයන් ඊටාම පැහැදිලි. ඒ වගේම 12 දෙනාට ධර්ම දූත සේවාවේදී යේසුස් වහන්සේ ලබා දීපු උපදෙස් මොනවාද? ඊටාම පැහැදිලි. මේ කරුණු ඔබ සටහන් කරගන්න ඊටාම කෙටියෙන්. දැන් චාරිකාව යව ප්‍රේරිතයින්. දැන් චාරිකාව යවන්න හදනවා. දැන් තව කාවද? යේසුස් වහන්සේගේ ගෝලයෝ 70 දෙනෙක්ව තෝරගෙන යේසුස් වහන්සේ චාරිකාවක් යවන්න යනවා. ඒ බව කොහෙද සටහන් වෙන්නේ? ඒ බව සටහන් වෙන්නේ ලූක් තුමාගේ සුභාරංචියේ 10 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 12 වෙනි පදයේ දක්වා. බලන්න 70 දෙනාගේ ධර්ම දූත චාරිකාව. දැන් මේ චාරිකාව යවුවේ දරුවනේ දෙන්නා බැගින්. ඒක සුවිශේෂීම කාර්යයක්. යේසුස් වහන්සේ දෙන්න යවුවේ. ඉතින් ඉස්සරහට අපි ඒ බව කතා කරන්න යනවා. පැවරු කාර්යයන් මොනවද කියලා අපි දැන් බලමු. සේවකයන් එවන ලෙස යාඥා කරන්න. පළවෙනි කාර්යයක් තමයි දෙදෙනා බැගින් යවලා කියන එක බයිබලයේ වචනෙන් මම කිව්වොතින් ගොයම නම් බහුලය. ගොවීහු නම් විරලය. එබැවින් ගොයම කැපීමට මෙහෙකරුවන් එවන ලෙස ගොයමේ හිමිකරුවන්ට යාඥා කරන්න. මෙන්න ගොයම බහුලයි. ගොවීහු නම් විරලයි. සේවකීන් දේව රාජ්‍ය ප්‍රකාශ කරන සේවකීන් නම් හරිම විරලයි. අඩුයි. ඒ සේවකීන් එවන ලෙස යාඥා කරන්න කියලා තමයි පළවෙනි කාර්යයක් ඔවුන්ට යේසුස් වහන්සේ පැවරුවේ. දෙවැනි කාර්යය ඔබ නුවරකට ගෙදරකට ඇතුළු වූ විට ඔවුන්ට සාමය වේවයි ප්‍රාර්ථනා කරන්න කියනවා. ඔවුන්ට සාමය වේවයි පතන්න කියලා තියෙනවා. ඒක තමයි පවරපු දෙවැනි කාර්යය. තුන්වෙනි කාර්යය මොකද්ද? රෝගීන් සුව කරන්න. හතරවෙනි කාර්යය මොකද්ද? දෙවියන් වහන්සේගේ රාජ්‍ය පැමිණියේ ඔවුන්ට ප්‍රකාශ කරන්න. මේ කාර්යයන් හතරම හරිම වැදගත්. 70 දෙනාට පවරපු කාර්යයන්. යම් යම් වෙනස්කම් තිබෙනවා ඔබ දක්කා. 12 දෙනාගේ 70 දෙනාගේ. දැන් ඒගොල්ලන්ට දීලා තියෙන උපදේශ මාලාවක් යේසුස් වහන්සේ. දෙදෙනා බැගින් තමයි යවුවේ. මොනවාද ඒගොල්ලන්ට අරන් යන්න එපා කියලා යේසුස් වහන්සේ කියපු දේවල්? පසුම්බියක්, පාවහන්, මල්ලක් රැගෙන නොයන්න කියලා යේසුස් වහන්සේ කියනවා. බලන්න.
පසුම්බියක්කෝ හතරවෙනි පදේ තමයි ඒක තියෙන්නේ. පසුම්බියක්කෝ මල්ලක්කෝ පාවහන් හෝ නොගෙන යන්න. වචනේ තියෙන්නේ එහෙමයි. නොගෙන යන්න. ඊළඟට මගදී ආචාර කිරීම සඳහා පමා නොවන්න. ඒ උපදෙස්. ඔබ යම් ගෙදරකට ඇතුළු වූ විට පළමු කොට මේ ගෙදරට සාමය වේවායි ප්‍රාර්ථනා කරන්න පතන්න. සාමය ලබන්නට සුදුසු කෙනෙක් සිටිත් නම් ඔබගේ සාම පැතුම ඔහු පිට රැඳෙනු ඇත. නැතහොත් එය ඔබ වෙත පෙරලා පැමිණෙනු ඇත. ඊළඟට කියනවා ඔබව කිසියම් කෙනෙක් නොපිළගත්තොත් ඒ නුවර වීදිවලට ගොස් අපේ පාදවල දූවිලි පවා ඔබට විරුද්ධව අපි ගසා දමමු කියලා ඔවුන්ට ප්‍රකාශ කරන්නට කියනවා. මේක හරියම වැදගත් උපදේශක්. මොකද අපිව සුභාරංචිය ලෝකයේ තුලට ගෙන යනකොට දරුවනේ සමහරක් පිළිගන්නවා. සමහරක් පිළිගන්නේ නැහැ. නමුත් අපි පතන්න ඕන උන්ට සාමය. ඕන් දේව වචනේ පිළිගත්තොත් ඕන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළත් වීමේ දොරටුව විවෘත වෙනවා. ඔයත් ඕන් යේසුස් වහන්සේව නොපිළගන්නා කල ඕන්ට සාම රාජ්‍යයට සාම යේසුස් වහන්සේගේ දේව රාජ්‍යයට පිවිසීමේ මාර්ගය ඕන්ටම ඇහිරෙනවා. ඉතින් මේ පිළිබඳව හොඳට යේසුස් වහන්සේ පුහුණු කරලා තමයි ගෝලයෙන්ව පිටත් කරලා යන්නේ. ඒ නිසා හරිම වැදගත්. ඕන්ට පවරපු කාර්යයන් සහ ඕන්ට දීපු උපදේශ මාලාව. ඒ වගේම තවත් උපදේශක් තියෙනවා. දැන් ඒ නුවරට ඇතුල් වෙලා යේසුස් වහන්සේගේ ගෝලින්ව පිළිගන්න යමෙක් ඇද්ද? ඒ ගෙදරම නැවතී සිටින්න. ඒ ගෙදරම ඔවුන් සමගම නැවතී සිටින්න. මොකද ඔවුන් බලා ගැනීමට පිට නුවරකට යන්නේ. කොහොමද මේ බව මම ඊටාම අවධාරණයෙන් ඊළඟ කතාව කියන ඇයි ඒ නිවසේ නතර වෙන්න කියන්නේ? කොහොමද මේගොල්ලන් යවන්නේ? වග වලසුන් මැදට යවන බැටළු පැටියන් මේ. යේසුස් වහන්සේ පිළිගත්ත උනතට නෙමෙයි යවන්නේ දරුවනි. වග වලසුන් මැදට. මේ ඇත්ත වලසු මැදට කියන කතාව නෙමෙයි. යේසුස් වහන්සේව නොපිළිගන්නා, නොදන්නා ජනතාවක් මැදට තමයි පුහුණු කරලා යවන්නේ. ඒ නිසා ඒ නිවසේ රැඳී සිටීම ඕන්ට වැදගත්. ඒ නිසා මේ ටික ඉතාම හොඳින් ඔබ අධ්‍යයනය කරගන්න. මේක සුවිශේෂී කරුණු මාලාවක්. ඊළඟට අපි අධ්‍යයනය කරනවා මේ චාරිකා දෙකෙහිම වැදගත් කරුණු තියෙනවා 8ක්. බලන්න මේ චාරිකා දෙකෙහිම වැදගත් කරුණු මොනවද කියලා. පළවෙනි කාරණාව. සුභාස්න ප්‍රමාද නොවේ ප්‍රකාශ කළ යුතුයි. අපේ සුභාරංචිය ප්‍රකාශ කිරීමට ප්‍රමාද වුණොත් දේව රාජ්‍ය ආසන්නයි. කොයි මිනිස්සුන්ට සුභාරංචිය ගිහිල්ලා. ඒ නිසා අපි චාරිකා දෙකේම හරිම වැදගත් පළවෙනි කාරණාව තමයි ප්‍රමාද නොවි සුභාරංචිය ප්‍රකාශ කිරීමේ වැදගත්කම. දෙවෙනි කාරණාව වගවලසුන් මැදට යවන බැටළු පැටවෝන් යවන්නේ. එහෙනම් පීඩා හා අභියෝග වලට මුහුණ දෙන්න ඕනේ කොහොමද? නොසැලී මුහුණ දීම වැදගත් කියලා චාරිකා දෙකෙන්ම අපිට උගන්වනවා. තුන්වෙනි කාරණාව සියල්ලේදී දෙවියන් වහන්සේ කෙරේ විශ්වාසයේ සේවයක අපි යෙදී සිටීම නිරත වීම වැදගත් වෙනවා. ඒක තමයි තුන්වෙනි කාරණාව. මේ චාරිකා දෙකෙන්ම අපි ගත හැකි. හතරවෙනි කාරණාව සේවයට කැඳවීම අමිලයි. සේවයට කැඳවීමේ පංගුකාරීත්වය අමිලයි. ඒ නිසා යේසුස් වහන්සේ යාඥාවෙන් ගත කළාක් මෙන් ඒ සඳහා අපිත් යාඥාවෙන් ගමන් කළ යුතු බව අපගේ ධර්ම දූත ජීවිතයේදී අපිට වැදගත් වෙනවා. පස්වෙනි කාරණාව ගෝලේකු එහෙම නැත්නම් ප්‍රේරිතේකු වීමේ බාහිරදූරකම ගැන කතා කරනවා. ඒක ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒ සඳහා කාර්යයන්
උපදෙස් ගොඩක් තියෙනවා. ඒ නිසා ඒ භාර දූරකම හරිම වැදගත්. ඒ භාර දූරකම කියන්නේ ඔබ අතරින් තමන් සතු සියල්ල අත් නොහරින කිසිවෙකුට මාගේ ශ්‍රාවකයෙකු යන්නට බෑ. යේසුස් වහන්සේ මේ බව කියලා තියෙනවා. කැඳවනවා අපි දේව රාජ්‍යය කියන පාඩම් මාලාවෙදි තියෙනවා. දේව රාජ්‍යයේ පුද්ගලයන් වීමේදී අපිට එල්ලවෙනා වූ අභියෝග හමුවේ අපි කොහොමද ක්‍රියා කරන්න කියන ඒ පාඩම් මාලාව දේව රාජ්‍ය කියන තේමාව තුළදී අපි කතා කරනවා. ඒ නිසා දේව රාජ්‍යයේ මිනිසෙක් වගේම ගෝලයෙකු වීමේ බාහිර දූරකමක් තමයි යේසුස් වහන්සේ වෙනුවෙන් කැඳවනකොට තමන් සතු සියල්ල අත්හැරීමට තමා ලෑස්ති වෙන්නට අවශ්‍යයි. 6 වෙනි කාරණාව ධර්මදූත සේවය තුළ සියල්ලන්ටම සාමයේ පතුරමින් ආචාර කිරීමට හැකි දරුවෙකු වෙන්නට ඕන. ඔවුන් මෙන් ඔබ මමත්. 7 වෙනි කාරණාව. දැන් මම කිව්වාට දෙදෙනා බැගින් යවුවේ මේ 70 දෙනාව කියලා. මේ දෙන්න යවුවේ ඇයි? යේසුස් වහන්සේ මේ ප්‍රේරිතයන් මෙහෙම යවුවේ නෑනේ දෙන්න බැගින්. දෙදෙනා බැගින් යවුවේ ඔවුන් තුල සාමූහිකත්වය හා සහෝදරත්වය වර්ධනය වීම. 8 වෙනි කාරණාව. දේව සේවකයන් උදෙසා අපි ආරක්ෂා කරන්න ඕනේ. ඒ නිසා මේ කරුණු 8 ගත්තාම චාරිකා දෙකම හරිම වැදගත්. ගෝලින්ගේ ප්‍රේරිතින්ගේ ජීවිත තුල මේ ගෝලින්ගේ සහ ප්‍රේරිතින්ගේ චාරිකා අධ්‍යයනය කිරීමේදී ඔබටත් වැදගත් කාරණා 8ක් තමයි ඔබ ඉදිරියේ මේ පෙළ ගැසුවේ. දැන් චාරිකා නිමා වෙලා 70 දෙනා එනවා. ඔවුන්ගෙන් විමසනවා, ඔවුන් පවසනවා. හැරි ආවයින් පස්සේ මොනවද ප්‍රතිඵල? ඔවුන් ලැබපු ප්‍රතිඵල මොනවද කියලා. කොහෙද ඒ බව සඳහන් වෙන්නේ? ලූක් 10 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදය. ඒ වගේම 20 වෙනි පදේ. ඒ දෙක දක්වනවා. මොනවද අපි කියන්නේ? ධර්මදූත චාරිකාවල ප්‍රතිඵල මොනවාද කියලා අපේ ප්‍රශ්නයක් ඇහුවොත් අපි දැනගන්න පුළුවන්. මම බයිබලයේ වචනේ ඔබට කියන්නම් ඉස්සෙල්ලා 17 වෙනි පදේ. ඉන්පසු 70 දෙනා ප්‍රීතියෙන් හැරියවොත් ස්වාමිනී ඔබගේ නාමයේ අනුහසින් දුෂ්ටාත්මයෝ පවා අපට අනුගත වෙති කීය. 20 වෙනි පදේ. එසේ වුවද අශුද්ධාත්මයන් ඔබට යටත් වන නිසා සන්තෝෂ නොවන්න. ඔබගේ නාම ස්වර්ගයේ ලියා ඇති නිසා සන්තෝෂ වන්නයි වදාළසේක. දැන් මේ කරුණු දෙක බයිබල් පාඨයන් දෙක තුලින් ඔවුන් ලබපු ප්‍රතිඵලය මොකක්ද කියලා කියනවා. පළවෙනි එක තමයි දුෂ්ටාත්මයාපෝ අවනත වෙති. පළවෙනි ප්‍රතිඵලය ඒගොල්ලෝ දේව රාජ්‍යයේ පළවෙනි එක ප්‍රකාශ කිරීම. දෙවැනි කාරණාව තමයි ඔවුන් රෝගීන්වත් සුව කරා. ඔවුන් දුෂ්ටාත්ම දුරු වුණා. දුෂ්ටාත්ම දුරු කරා. දුෂ්ටාත්ම යටත් වුණා. මේ කාරණා තුනත් එක්කම යේසුස් වහන්සේ කියනවා හොඳයි. මේ සියලු කාරණා ඔබ අත්දැක්කා. හැබැයි ප්‍රීති වන්නට යුතු වූ කාරණාව මොකක්ද යේසුස් වහන්සේ කියන? අශුද්ධාත්මයන් ඔබට යටත් වන නිසා සන්තෝෂ නොවන්න. ඔබගේ නාමය ස්වර්ගයේ ලියා ඇති නිසා සන්තෝෂ වන්නයි වදාළසේක. සන්තෝෂ වෙන්න ඕනි කාරණාව. ඒ නිසා සේවයට කැඳවීමේ උතුම් කාර්ය මේ යේසුස් වහන්සේ ඊටාම පැහැදිලිව ගෙන හරිපානවා. සන්තෝෂ වෙන්න ඕන. අපි බලයක් දැක්ක නිසා නෙමෙයි. අපි ඒයින් එහා ලබන ඔබට ලබන ස්වර්ගයේ නම ලියවීම පිණිස අපි ලබන්නා වූ උතුම් ප්‍රීතිය පිළිබඳව තමයි සන්තෝෂ වන්නට ඕන කියන කාරණාව යේසුස් වහන්සේ ඕන්ට කරුණු ප්‍රකාශ කරලා දෙනවා. ඉතින් මේ පාඩම දේව කැඳවීමට ප්‍රතිචාර දක්වමු කියන පාඩම ඊටම දීර්ඝ පාඩමක් කොටස් 4ක් යටතේ මම කතා කළා. මේ ඊටම සමීප රූප දර්ශනයකින් පටන් ගත් යේසුස් වහන්සේ ගලිලයේදී ගෝලයින්ව කැඳවීම මේ ඔවුන් ලැබපු මසුන් දැන් පේදුරුව කැඳවද කියන්නේ මොකද්ද?
මම ඔබ මිනිසුන් දිනන්න කරන්නෙමි. මෙන්න යේසුස් වහන්සේ එදා පේදුරු ලැබපු මසුන් ගොඩ. යේසුස් වහන්සේ කියනවා මසුන් නෙමෙයි. ඔබ මගින් ලබන්නේ විශාල ජාතියක්. මිනිසුන් රාශියක්. ඒ නිසා ඔවුන් ගියා චාරිකා දෙකක්. 70 දෙනා 12 දෙනා. මේ සියලු කරුණු අපි අධ්‍යයනය කළා දම් දීර්ඝ පාඩමක් තුළදී. අවසන් වශයෙන් දරුවනේ අපි කතා කරපු සම්පූර්ණ පාඩම සංක්ෂිප්ත කරන්නයි මම මේ සූදානම් වන්නේ. පළවෙනි කාරණාව. යේසුස් වහන්සේගේ සේවයේ තිබිච්ච සුවිශේෂී මං සම්දිස්ථානයක් තමයි යේසුස් වහන්සේ ගෝලීන් කැඳවපු එක. දෙවෙනි කාරණාව. යේසුස් වහන්සේ මුල් ගෝලීන් කැඳවු ආකාරය ගෙනසරෙත් විලාසලදී. තුන්වෙනි කාරණාව. යේසුස් වහන්සේ තම සේවයට පත් කළ සුවිශේෂී ශ්‍රාවකීන් ඔවුන් පත් කිරීම පිළිබඳව කතා කරා. ප්‍රේරිතයින් තෝරාපත් කර ගැනීම ගැන අපි කතා කළා. පස්වෙනි කාරණාව. යේසුස් වහන්සේ කිසිවෙකුගේ තරාතිරම් නොබලා තමාගේ සේවයට කැඳවීම ගැන අපි කතා කළා. හයවෙනි කාරණාව ගෝලීන්සේ ඔබවත් මාවත් කැඳවන බව, කොටස්කාරීත්වයට, පංගුකාරීත්වයට කැඳවන බව කතා කළා. ඊළඟට 7 වෙනි කාරණාව 12 දිනාගේ ධර්මදූත චාරිකාව, 70 දිනාගේ ධර්මදූත චාරිකාව, 8 වෙනි කාරණාව 9 කැඳවීමට ඔවුන් දක්වපු ප්‍රතිචාර. ඊළඟට ප්‍රතිඵලත් අපි කතා කරා. 10 වෙනි කාරණාවේදී ඔබවත් ඕනෑම අවස්ථාවකදී දේව රාජ්‍ය සේවය සඳහා කැඳවීම ලැබුවොත් ඊට නිසි ප්‍රතිචාර දක්වන්නේ කෙසේද කියන කාරණාව ඔබත් සමග මා අධ්‍යයනය කළා. ඒ නිසා අද දවසේ පාඩම නිමා වීමට පෙර වෙනදා මම ඔබට අභ්‍යාසයක් දෙන්න සූදානම් කරලා තියෙනවා. ලියා ගන්න අද දවසේ ඔබ කළ යුතු ප්‍රශ්නය. යේසුස් වහන්සේ ශ්‍රාවකයන් 12 දෙනාව පිටත් කර හැරීමේදී ඔවුන්ට ලබා දුන් උපදෙස් හා කාර්යයන් වගුගත කරන්න. යේසුස් වහන්සේ 70 දෙනාට දුන් උපදෙස් හා කාර්යයන් වෙන වෙනම ලයිස්තුගත කරන්න. තුන්වෙනි ප්‍රශ්නේ මුල් ගෝලීන් කැඳවීම පිළිබඳ කෙටි සටහනක් ලියන්න. ඉතින් මේ කර්මී අභ්‍යාසය කරාම සම්පූර්ණයෙන් ඔබගේ ඒ පාඩම ආවරණය වෙනවා. ඔබ අධ්‍යයනය කරන බයිබලයයි පෙළ පොතයි සීලම කාර්ය. ඒ නිසා ඒ අධ්‍යයනය කිරීම අනතුරු ඔබට දේව කැඳවීමට ප්‍රතිචාර දක්වමු කියන පාඩම හොඳින්ම මනාව ලෙස අවබෝධ වෙනවා ප්‍රත්‍යක්ෂයි. ඒ නිසා ඔබ සීල දෙනාට ජේසු පිහිටයි.